හරි. අගයි. එතකොට පුතේ ව්‍යාපාර සංයුතිය කියන කොටස තමයි අපිට අද පටන් ගන්න තියෙන්නේ. මේ ව්‍යාපාර සංයුතිය. දැන් සංයුතිය කියලා කියන්නේ ඒක හැදිලා තියෙන්නේ මොන කොටස් වලින්ද කියන අර්ථයෙන් සංයුතිය කියන වචනේ තේරුම මේකේ. දැන් පෞල් සංයුතිය කියන්නේ ඔයගොල්ලන්ගේ පවුලේ කී දෙනෙක් ඉන්නවද? 5 දෙනෙක් ඉන්නවා නම් ඒ කියන්නේ 5 දෙනෙක්ගේ එකතුවෙන් තමයි ඔයගොල්ලන්ගේ පවුල හැදිලා තියෙන්නේ යන්නේ ඒ වගේ. ව්‍යාපාර සංයුතිය. මේ ව්‍යාපාර කියන සංකල්පය හැදෙන්නේ මොන සංකල්ප ටික එකතු වෙලාද? ඒකට තමයි අපි මේ ව්‍යාපාර සංයුතිය කියලා කියන්නේ. අපි ඔබ ගැලීම් සටහනක් විදියට ගත්ත හැකි අපිට මෙන්න මෙහෙම. ව්‍යාපාර කියන සංකල්පයේ ප්‍රධාන වශයෙන් හැදිලා තියෙන්නේ තව ප්‍රධාන සංකල්ප දෙකක් එකතු වෙලා. එකක් තමයි පුතේ කර්මාන්ත කියන සංකල්පය, අනික තමයි වාණිජ්‍ය කියන සංකල්පය. හරි? කර්මාන්ත කියන සංකල්පයයි වාණිජ්‍ය කියන සංකල්පයයි. මෙන්න මේ දෙකෙන් තමයි ව්‍යාපාර කියන එක නිර්මාණය වෙන්නේ. දැන් ව්‍යාපාර කියන්නේ මොකක්ද කියලා ඔයගොල්ලෝ දන්නවනේ. දැන් අපි මුල් කොටස් ටිකේ කතා කරේ ඒකනේ. දැන් මේ පදනම කියන පාඩම පුරාවට කරන්නේ ව්‍යාපාරවල තියෙන මූලිකම සංකල්ප ටික ඔයගොල්ලන්ට උගන්වන්න එකනේ. ව්‍යාපාර කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරන එකනේ මේ කරන්නේ. එතකොට දැනට අපි තේරුම් ගන්න තියෙනවා ව්‍යාපාර කියන්නේ මිනිස්සුන්ගේ අවශ්‍යතාව වමනා ඉටු කරන්න තියෙන ඕනෑම කටයුත්තක් සරලවම කියනවා. මිනිස්සුන්ගේ අවශ්‍යතාව වමනා ඉටු කිරීම වෙනුවෙන් බිහි වෙච්ච ඕනම කටයුත්තක් ඕනම සිද්ධියක් අපි ව්‍යාපාර කියලා දන්නවනේ. ඒක නිර්වචනාත්මකව කියන්නත් දන්නවනේ. අපි ඔක ටික සංකීර්ණ විදිහට නිර්වචනය කරන්නේ. ලාභ අරමුණකින් හෝ ලාභ අරමුණකින් තොරව ක්‍රියාත්මක වන එහෙම කියන්නේ. කොහොමරි ව්‍යාපාර කියන සංකල්පය ගොඩනගෙන්නේ මෙන්න මේ ප්‍රධාන සංකල්ප දෙක එකතු වෙලා. මොකද්ද ප්‍රධාන සංකල්ප දෙක? කර්මාන්ත කියන එකයි වාණිජ්‍ය කියන එකයි. ඉස්සෙල්ලාම බලමුකෝ කර්මාන්ත කියන එක අපි ඉවරයක් කරලමුකෝ මේ පැත්ත. කර්මාන්ත මොකද්ද කර්මාන්ත කියන්නේ? නිකන් මේ වචනේ ඇහෙනකොට ඔයාලට නිකන් මොන වගේ අදහසක් දෙන්නේ? කර්මාන්ත කියන වචනේ ඇහෙනවත් එක්කම වගේ මොන වගේ අයිඩියාවක්ද නිකන් ඔළුවට එන්නේ? කර්මාන්ත කියන වචනේ ඇහෙනකොට ගොඩාක් ළමයි ඕකෙදි හිතා ගන්නවා ඇති කර්මාන්ත කිව්වහම නිකන් තේ ෆැක්ටරියක්, රබර් ෆැක්ටරියක්, ගාමන්ට් එකක්. ඒ පුතේ ඔයා මවාගත්තේ කර්මාන්ත නෙමෙයි. ඒ කර්මාන්ත ශාලාව. ඒ ඔයා මවාගත්තේ කර්මාන්ත නෙවෙයි කර්මාන්ත ශාලාව. මං ඇහුවේ කර්මාන්ත කියන්නේ මොකක්ද කියන්නේ? කර්මාන්ත කිව්වහම එහෙම පෙන්වන්න මුකුත් නැහැ. ඇඟිල්ල දික් කරලා පෙන්වන්න එහෙම ගොඩ නැගිල්ලක් මුකුත් චිත්ත රූපයක් මවන්න බෑ කර්මාන්ත කියන වචනේත් එක්ක. කර්මාන්ත කියන්නේ ළමයි සංකල්පයක් විතරයි. කර්මාන්ත කියන්නේ සංකල්පයක් විතරයි. වචනයක් විතරයි. අපි ගන්නවා මෙන්න මෙහෙම. මොනවා හරි දෙයක් නිෂ්පාදනය කරන එක්කෙනෙක් ගත්තහම අපි ඒගොල්ලන්ට කියන පුතේ ආයතනයක් කියලා. හරි? දැන් මේ තියෙන්නේ වාහන හදන ආයතන හතරක්. හරි? මේ තියෙන්නේ වාහන හදන ආයතන හතරක්. මේක Toyota, මේක Nissan, මේක Mitsubishi, මේක Honda. එහෙම හිතන්නකො නිකන්. මේ හතර දෙනාම කරන්නේ වාහන හදන එකනේ. මේ දින්නේ වාහන හදන කම්පැනි හතරක්. වාහන කිව්වහම එක එක බ්‍රෑන්ඩ් එකේ වාහන තියෙනවානේ පාරේ. ඒ වගේ හිතන්නකො මේ එකක් Toyota, එකක් Nissan, අනිත් එක Honda, අනිත් එක ඔය Mazda හරි මොකක් හරි. ඒ වගේ වාහන හදන ආයතන හතරක් තමයි මේ තියෙන්නේ. තනි එක්කෙනෙක් ගත්තහම අපි ඒකට කියන්නේ ආයතනයක් කියලා. එතකොට බලන්න මෙයත් වාහන හදනවා, මෙයත් වාහන හදනවා, මෙයත් වාහන හදනවා, මෙයත් වාහන හදනවා. හතර දෙනාම හදන්නේ වාහනනේ. මෙන්න මේ හතර දෙනාම එකට දාලා මේ හතර දෙනාටම එක නමක් දෙනවා නම් අපිට ඒකට කියන්න පුළුවන් මේ තමා මෝටර රථ කර්මාන්තය කියන්නේ. අන්න කර්මාන්ත කියන වචනේ එන්නේ එතෙන්ට. එකම දේ කරන ආයතන සමූහයක් හඳුන්වන නම කර්මාන්ත. ඒකයි මම ඕගොල්ලන්ට කිව්වේ කර්මාන්ත කිව්වහම කර්මාන්ත ශාලාව මවා ගන්න එපා. ෆැක්ටරියක් මවා ගන්න එපා. ඒ කර්මාන්ත ශාලාව ඒක වෙන සංකල්පයක්. ඒක වෙන වචනයක්.
මං කිව්වේ කර්මාන්ත කියන්නේ වචනයක් විතරයි. සංකල්පයක් විතරයි. එකම දේ කරන ආයතන සමූහය. එච්චරයි. දැන් ටියුෂන් පන්ති කරන සේරම එකට දැම්මන් කියන ටියුෂන් කර්මාන්තය. හරි? වාහන හදන ඔක්කොම එකට දාලා එක නමක් දෙනවා නම් මෝටර රථ කර්මාන්තය. ඒ වගා කරන සේරම එකට ගත්තහම තේ කර්මාන්තය. එහෙනම් ළමයි මතක තියාගන්න කර්මාන්ත කියන වචනේ පාවිච්චි කරන්නේ අපි එකම දේ කරන එකම ගණයේ භාණ්ඩ හා සේවා සපයන ආයතන සමූහයකට කියන නම. ආයතන සමූහයක් හඳුන්වන්න පාවිච්චි කරන නම තමයි කර්මාන්ත. හරිද? ඔන්න මේ පැත්ත හරි. දැන් කර්මාන්ත කියන්නේ මොකක්ද එහෙනම් හැමෝම ගන්න ඔළුවට නිර්වචනේ එකම ගණයේ භාණ්ඩ හා සේවා සපයන ආයතන සමූහයක එකතුවක්. මොකද්ද කර්මාන්තයක් කියන්නේ බලන්න හැමෝම එකම ගණයේ භාණ්ඩ හා සේවා සපයන ආයතන සමූහයක එකතුවක්. අයිපාරක් S2 පියාගෙන කියන්නේ එකම ගණයේ භාණ්ඩ හා සේවා සපයන ආයතන සමූහයක එකතුවක්. කර්මාන්ත වේ. හරිද? හොඳට මතක තියාගන්න කර්මාන්ත කිව්වහම කර්මාන්ත ශාලාවක් මවා ගන්න එපා. ෆැක්ටරියක් මවා ගන්න එපා. ඒ වෙනමම වචනයක්. කර්මාන්ත කියලා ඇඟිල්ල දික් කරලා පෙන්වන්න බෑ. ගොඩනැගිල්ලක් භෞතික රූපයක් මුකුත් නැහැ. මේක වචනයක් විතරයි සංකල්පයක් විතරයි. එකම දේ කරන ආයතන සමූහයක්. පොදුවේ හඳුන්වන නම තමයි කර්මාන්ත. හරිද? එතකොට අපි මොන විදිහේ ව්‍යාපාරයක් කරත් ඒක මොකක් හරි කර්මාන්තයකට අයිති. ඇයි ඉතින් ඒක කරන තව කට්ටිය ඉන්නවනේ. එතකොට එකම දේ කරන කට්ටියම එකතු වුණාම අපි ඔක්කොමලා ඉන්නේ එකම කර්මාන්තයක කියලා අපි කියන්නේ. හරිනේ? කර්මාන්ත කියන එකේ ඔය හෙලීම් තරහනේ ආයි කෑලි දෙකක් තියෙනවනේ. ඒ කෑලි දෙක සෙට් වෙන්නේ මෙහෙමයි. කර්මාන්ත කියන එකේ කොටස් දෙකක් හැදෙනවා. නිෂ්කර්ෂක කියලා එකයි නිර්මාණක කියන එකයි. නිෂ්කර්ෂක කියලා එකයි නිර්මාණක කියලා එකයි. ඒ කියන්නේ ළමයි දැන් සමහර අයගේ ව්‍යාපාර කටයුතු ගත්තාම ඒගොල්ලෝ කරන්නේ අර සබහා දහමෙන් ලැබෙන දෙයක් එහෙම්ම අරගෙන විකුණන එක. වෙන මුකුත් කරන්නේ නැහැ. සබහා දහමෙන් දීලා තියෙන යම් කිසි දෙයක් අරගෙන එහෙම්ම තමන්ගේ ව්‍යාපාරයේ හැටියට ඒක පාවිච්චි කරනවා. දැන් උදාහරණයක් ඇටියට තේ වගා කරන කෙනෙක් ගන්නකො. තේ හිටවලා අර හැදෙන දැල්ල කඩලා විකුණනවා. සබහා දහමෙන් ලැබෙන දේ එහෙම්ම ගත්තා. වෙනසක් කරේ නෑ. අන්න ඒ වගේ නිෂ්කර්ෂකයි. මම කැලේ ගිහිල්ලා දැව කපලා දැව විකුණනවා. නිෂ්කර්ෂකයි. ඒ ඉතින් මම ඒකට වෙන මොකුත් කරන්නේ නෑ. කැලේ තියෙන ගහ එහෙම්ම කපුවා ගත්තා එහෙම්ම දුන්නා. නිෂ්කර්ෂකයි. මම මොහොත ගිහිල්ලා මාළු අල්ලනවා. නිෂ්කර්ෂකයි. මම කතරගම ගිහිල්ලා මල් විකුණනවා. මං අයිති නිෂ්කර්ෂක. ඉතින් අපි කරන කටයුත්ත අයිති වෙන්නේ නිෂ්කර්ෂක කර්මාන්තය කියන එක. නිෂ්කර්ෂකයි කියන්නේ මොකද්ද මම පැහැදිලි කරා? සබහා දහමෙන් ලැබෙන දේවල් ඒ විදිහටම ගන්නවා. සබහා දහමෙන් ලැබෙන දේවල් කිසිම වෙනසකට වාජනය කරන්නේ නැතුව එහෙම්ම ගන්නවා. නිෂ්කර්ෂකයි. දැන් ඔයගොල්ලන්ගේ ගෙදර බලතුරු වගා කරලා කෙසෙල් වගා කරලා කෙසෙල් විකුණනවා කියලා හිතන්න. ඒක ඔය ආයිති නිෂ්කර්ෂක කියනකොට. දීවරේක් නම් මාළු වල්ලනවා නම් නිෂ්කර්ෂක. පතල් හාරන මිනිස්සු. පතල් කපන මැණික් කාර්යෝ ඉන්නේ. ජෙම් බිස්නස් කරනවා. අනිත් අයගේ මැණික් ගල් අරගෙන විකුණන එකත් ජෙම් බිස්නස් තමයි. ඒකනේ මම කියන්නේ නිකන් පතල් කපන මිනිස්සු ඉන්නේ. ඉතින් නිෂ්කර්ෂක. මහ පොළොව හාරනවා ඒකෙන් හම්බෙන එක එහෙම විකුණනවා. දැන් අර ඊයේ පෙරේද හම්බුනේ. රත්නපුරේ මේ අර අමුතු මැණික පොකුණා. ඇමරිකන් ඩොලර් මිලියන 500ක් දුකද වටිනවා කියන්නේ. කෝටි. ඉතින් බලන්න හාරනකොට හම්බුණා. ඒක එහෙම ගත්තා. ඉතින් මේක මොකද මේකට 3-5 ක්‍රමයක දාලා ලිපේ තියන්නේ. නෑ එහෙම දෙන්න නේ තියෙන්නේ. මුකුත් වෙනසක් කරන්නේ නිෂ්කර්ෂ. හරි? ඒවා ඉතින් කපල ඔපමට්ටම් දාලා දෙනවා නම් එතකොට ඒවා නිර්මාණක වෙනවා. අනේ නිර්මාණක කියන්නේ මොකද? සබහා දහමෙන් ලැබෙන දේවල් වෙනස් කරලා යම් ව්‍යාපාර කටයුතු කරනවා. දැන් ලී බඩු හදන කෙනෙක් වැටෙන්නේ මොන කොටද මේ? දැව විකුණන මිනිහා නිෂ්කර්ෂක කර්මාන්ත වලින්. ලී බඩු හදන මිනිස්සයා නිර්මාණ.
මොකද දැව කොටේ අරගෙන ඉරලා යතු ගාලා කපලා පොලිෂ් කරලා එයා ලී බඩක් හදනවනේ. එතකොට එයා නිර්මාණ. හරි. ගෙදරක පළතුරු කෙසෙල් හරි මොනවා හරි පළතුරු වගා කරන මිනිස්සු නිෂ්කර්ෂක. ඒ පළතුරු වලින් පළතුරු බීම හදන මිනිහා නිර්මාණ. මාළු වලන මිනිහා නිෂ්කර්ෂක. ඒ වයින් සැමන් හදනවා ටින් මාළු හදනවා නම් නිර්මාණ. අන්න එහෙමයි මේ නිෂ්කර්ෂක නිර්මාණක කියන එක යන්නේ. හරි. ස්වභාව ධර්මයෙන් ලැබෙන දේවල් ඒ විදිහටම යොදා ගන්නවා නම් නිෂ්කර්ෂක. ඒවා වෙනස් කරලා පාවිච්චි කරනවා නම් නිර්මාණ. එහෙනම් අපි ওই ගැලීම් සටහනේ ටිකක් පුරෝගමකෝ දැන්. ව්‍යාපාර කියන එකේ ප්‍රධාන වශයෙන් දෙපැත්ත. මේ පැත්ත ලියන්න කර්මාන්ත කියලා මේ පැත්ත ලියන්න වාණිජ්‍ය කියලා. හරි ස්තන් දෙක පුරවන්න. කර්මාන්ත කියලායි වාණිජ්‍ය කියලායි පුරවන්න. කර්මාන්ත වාණිජ්‍ය. කර්මාන්ත කියන එකේ දෙපැත්තක් තියෙනවානේ. මේ පැත්ත ලියන්න නිෂ්කර්ෂක අනිත් පැත්ත ලියන්න නිර්මාණක. නිෂ්කර්ෂක නිර්මාණක. නිෂ්කර්ෂක නිර්මාණක. නිෂ්කර්ෂක නිර්මාණක. නිෂ්කර්ෂක නිර්මාණක. නිෂ්කර්ෂක නිර්මාණක. ඒකේ යටින් දීලා තියෙනවා නිෂ්කර්ෂක කියන්නේ ඉතින් අර මම කිව්වනේ පුතේ ස්වභාව ධර්මයෙන් ලැබෙන දේවල් වෙනසක් කරන්නේ නැතුව ඒ විදිහටම යොදා ගන්නවා නම් නිෂ්කර්ෂක. ස්වභාව ධර්මයෙන් ලැබෙන දේවල් වෙනස් කරලා පාවිච්චි කරනවා නම් නිර්මාණ. ඒ මට්ටමට ඇති. ගැලීම් සටහනේ එහා පැත්තේ තියෙන්නේ වාණිජ්‍ය කියලා නෙවෙයි. වාණිජ්‍ය. දැන් ව්‍යාපාර කියන සංකල්පය හැදෙන්නේ තව ප්‍රධාන සංකල්ප දෙකකින් මොකද්ද දෙක? කර්මාන්ත හා වාණිජ්‍ය කියන සංකල්ප දෙකනේ. කර්මාන්ත හා වාණිජ්‍ය. එතකොට කර්මාන්ත කියන පැත්ත හරි. අපි දැන් තේරුම් ගත්ත කර්මාන්ත කියලා කියන්නේ එකම ගණයේ භාණ්ඩ හා සේවා සපයන ආයතන සමූහයක එකතුවක්. ඒකේ කොටස් දෙකයි නිෂ්කර්ෂක සහ නිර්මාණ. මේ පැත්තේ තියෙන වාණිජ්‍ය කියලා එකක්. ඒ මොකද වාණිජ්‍ය කියන්නේ? දැන් ඕගොල්ලන්ගෙන් ගමේ කවුරු හරි මිනිස්සෙක් අහනවා මේ පුතේ ඒ ලෙවල් වලට මොනවද කරන්න කියලා. කඩේටවත් යන වෙලාවක ඔයා ඒ ලෙවල් කරනවද මොනවද කරන්න කියලා අහනවා. ඔයා නිකන් එන ලොකු සීන් එකේ කියනවා මොකද කොමර්ස් කරන්නේ? කොමර්ස් කරනවා. කොමර්ස් කියන්නේ මොනවද? කොමර්ස් කියන්නේ වාණිජ්‍ය. වාණිජ්‍ය කරන්නේ වාණිජ්‍ය. මේ වාණිජ්‍ය කියන්නේ මොනවද? අන්න කර වෙනොත්. හා? ආරජෙක් කැවුවා මොනවද ඒ ලෙවල් වලට කරන්න කියලා ඔයාගම කොමර්ස් කරනවා කියන්නේ. කොමර්ස් කියන්නේ මොනවද වහම ඔයාගම වාණිජ්‍ය කියලා වහන වාණිජ්‍ය කියන්නේ මොනවද කියලා දැන් බලන්න. මාළුවට කොමර්ස් කරනවා කියලා රේට කාඩ් එකම දාගෙන ඔන්ලයින් පන්තියේම යනවා. ඒ වුණාට වාණිජ්‍ය කියන්නේ මොකක්ද කියලා දන්නේ. හරි. ඇත්තට මොකක්ද වාණිජ්‍ය කියන්නේ? දැන් අපි කරන්නේ කොමර්ස් කරනවා කියන්නේ දැන් ඔය කරන්නේ. මොකක්ද වාණිජ්‍ය කියන්නේ ඕන දැන් තමයි ඒක ඉගෙන ගන්න. වාණිජ්‍ය කියන්නේ මොකක්ද? වාණිජ්‍ය කියන්නේ පුතේ මෙහෙමයි. ඕක කොටස් දෙකකට බෙදලා ගත්තාම වාණිජ්‍ය හැදෙන්නේ මෙන්න මේ කොටස් දෙක එකතු වෙනවා. වෙනදාම කියන සංකල්පයයි ඒකට උපකාරක සේවා ටිකයි එකතු වුණාම වාණිජ්‍ය කියන මේ වෙනදාම කියන සංකල්පයට උපකාරක සේවා ටික එකතු වුණාම තමයි වාණිජ්‍ය හැදෙන්නේ. ඒ වුණාට වාණිජ්‍ය කියන්නේ මොකක්ද කියලා අහුවාම වාණිජ්‍යයන වෙනදාම හා උපකාරක සේවාවල එකතුවයි කියලා කියන්න එපා. ඒ ඇවිල්ලා කොටස් දෙකනේ. වාණිජ්‍ය කියන්නේ මොකක්ද කියලා අහුවාම නික අමුවෙන් එකක් දෙන්න බැයිද නිකන් නිර්වචනයක්. තනි එකක්. රසතුස් ගාන. මෙහෙමයි. මේ වෙලාවේ ඔයා ලියලිය ඉන්න පෑන පොඩ්ඩක් අතට ගන්න. ඔය පෑන දිහා චුට්ටක් බලන්න. ඔය පෑන දැන් ඔයා ගාව තියෙනවා. ඔයා තමයි පෑනෙන් ලියන්නේ. මේ පෑන හදපු කෙනා ගාවනේ මුලින්ම තිබ්බේ. මේ පෑන නිෂ්පාදනය කරපු දන්නේ පුතේ ওই පෑන දැන් මීට කාලයකට කලින් තිබ්බේ. දැන් ඕක ඇට්ලස් පෑනක් නම් ඇට්ලස් කම්පැනි තමයි ওই පෑන තිබ්බේ. පෑනේ නිෂ්පාදකයා ගාවනේ ওই පෑන තිබ්බේ. දැන් හැබැයි පෑන ඔයා ගාව. ඔයා කවුද? ඔයා පාරිභෝගිකයෙක්. අර කොහේ හරි හදපු පෑන. ඒ නිෂ්පාදකයා ගාව තිබ්බ පෑන. දැන් ඔයා ළඟට නිකන් ඇවිල්ලා තියෙනවා.
කොහොමද ආවේ? ඔයා ඕක ගේ ඉස්සරහා තියෙන ගහකින් කඩා ගත්තද බෑනේ. නැත්නම් වලක් හරනකොට හම්බුණාද? නැත්නම් උදේ රැ නිදාගෙන උදේ හරිනකොට දෙයියෙක් හරි කවුරු හරි ගෙනත් තියලා දැන් දෝඩින් බෑන. නෑනේ. ඔයා ඕක ගන්න ඇත්තේ ළඟම තියෙන කඩේක. ළඟම තියෙන කඩේට කොහොමද බෑන ආවේ? ළඟම තියෙන කඩේට කොහොමද බෑන ආවේ? අර නිෂ්පාදකයා ආව තිබ්බ බෑන කොහොම හරි ඕගොල්ලන්ගේ ගේ ගාව කඩේට එනකන් ආවනේ ළම. ඕක නියෝජිතයන්ට එනවා, එතනින් තොග වෙලෙන්දන්ට එනවා, එතනින් සිල්ලර වෙලෙන්දන්ට එනවා. ඔහොම ඇවිල්ලා ගමේ කඩෙන් අපි පෑන ගන්නවා. එහෙනම් අන්න අර නිෂ්පාදකයා ළඟ තිබ්බ පෑන පාරිභෝගිකයා ගාවට එනකම් ඒ ගමන් කරපු සමස්ත ගමන් මාර්ගයට කියනවා වාණිජ්‍ය. ඕක හැම තැනම එහෙට මෙහෙට ගිහිල්ලා කොහොම හරි අපි ගාවට එනවනේ. ඒ ගමන් කරපු ගමන් මාර්ගයට තමයි කියන්නේ වාණිජ්‍ය කියන්නේ. නිෂ්පාදකයාගේ සිට පාරිභෝගිකයා දක්වා භාණ්ඩ හා සේවා ගලා යාමේ සමස්ත ක්‍රියාවලිය වාණිජ්‍යයි. මොකද වාණිජ්‍ය කියන්නේ? නිෂ්පාදකයාගේ සිට පාරිභෝගිකයා දක්වා භාණ්ඩ හා සේවා ගලා යාමේ සමස්ත ක්‍රියාවලිය වාණිජ්‍යයි. අයිපාරක් කියන්නේ මොකද්ද වාණිජ්‍ය කියන්නේ? නිෂ්පාදකයාගේ සිට පාරිභෝගිකයා දක්වා භාණ්ඩ හා සේවා ගලා යාමේ සමස්ත ක්‍රියාවලිය වාණිජ්‍යයි. එතකොට ඒකේ කොටස් දෙක තමයි වෙළඳාම හා උපකාරක සේවා. හරිනේ ඉතින්. නිෂ්පාදකයා ළඟ තියෙන පෑන ඔයා ගාවට එනකොට හැම තැනදීම වෙළඳාමනේ සිද්ධ වෙන්නේ. අර වෙලෙන්ද ඒ වෙලෙන්ද සිල්ලර වෙලෙන්ද එහෙමනේ යන්නේ. අනික ඉතින් වෙළඳාම සිද්ධ වෙනකොට ඒකට සහාය වෙන්න එපා උපකාරක සේවා ටික. මොකද නිෂ්පාදකයා ළඟ තියෙන පෑන කීයටවත් ඔයා ළඟට එන්න පුළුවන් ද ප්‍රවාහණය නොතිබ්බනම්, සංනිවේදනය නොතිබ්බනම්, බැංකුකරණය, ගබඩාකරණය, රක්ෂණය නොතිබ්බනම්. ඒ සේවාවන් වල උදව්වෙන් තමයි නිෂ්පාදකයෝ වහව තියෙන භාණ්ඩ දැන් අපි ළඟට ඇවිල්ලා තියෙන්නේ. හරි? ඔයගොල්ලන්ගේ ගෙදර තියෙන ටීවී එක ඔයා ගෙනාවේ හදපු කම්පැනියට ගිහිල්ලා නෙවෙයි. ඔයා ගාව තියෙන ෆෝන් එක ඔයා Samsung එකට ගිහිල්ලා දෙනවා. නෑනේ. ඕක නිෂ්පාදකයා ළඟ ඉඳලා කොහොම හරි ඔයා ළඟට එනකන් ආවනේ. ආයෙනම් එහා පැත්තේ කෑල්ල වාණිජ්‍ය කියලා පුරවගන්න. එහා පැත්තේ කෑල්ල වාණිජ්‍ය කියලා පුරවගෙන වෙළඳාම හා උපකාරක සේවා කියන කොටස් දෙක දාන්න. දෙන්න. හරිද? වෙළඳාම කියලා දාලා යාගේ වාණිජ්‍ය කියලා දාලා දෙපැත්තට දාගන්න වෙළඳාම හා උපකාරක සේවා කියලා. හරිද? වෙළඳාමේ කොටස් දෙකක් හැදෙනවා මොකද්ද? දේශීය හා විදේශීය. උපකාරක සේවා පහ එතකොට අර පහ ප්‍රවාහනය, ගබඩාකරණය, සංනිවේදනය, බැංකුකරණය, රක්ෂණය ඔය ටික. හරිනේ? කර්මාන්ත දැන් එහෙමනම් ව්‍යාපාර කියන එක නිර්මාණය වෙන්නේ කර්මාන්ත කියන එකයි වාණිජ්‍ය කියන එකයි. ඔය දෙක එකතු වෙලානේ. හරිද? කර්මාන්ත කියන එකයි වාණිජ්‍ය කියන එකයි එකතු වෙලානේ
ව්‍යාපාර කියන සංකල්පය නිර්මාණය වෙන්නේ. එතකොට කර්මාන්ත කියන්නේ මොකක්ද කියලා දැන් දන්නවා. වාණිජ්‍ය කියන්නේ මොකක්ද කියලා දන්නවා. කර්මාන්ත කියන්නේ මොකක්ද දැන් අපි තේරුම් ගත්තා. එකම ගණයේ භාණ්ඩ හා සේවා සපයන ආයතන සමූහයක එකතුවක්. එකම දේ කරන ආයතන ගොඩක් නම් ඒක කර්මාන්ත. එතකොට නිෂ්පාදකයෙක්ගේ ඉඳලා පාරිභෝගිකයා ළඟට එනකම් නිෂ්පාදකයාගේ ඉඳලා පාරිභෝගිකයා ළඟට එනකම් භාණ්ඩ සේවා ගලා යාමේ සමස්ත ක්‍රියාවලියට අපි කියනවා මොකද්ද? වාණිජ්‍ය. හරිනේ. වාණිජ්‍ය එතකොට කොටස් දෙකයි වෙළඳාම හා උපකාරක සේවා. හරිනේ. වෙළඳාම හා උපකාරක සේවා. එහෙමනම් කර්මාන්ත කියන එකේ නිර්වචනය අපි ලියාගමු මෙහෙම. එකම ගණයේ භාණ්ඩ හා සේවා සපයන එකම ගණයේ භාණ්ඩ හා සේවා සපයන ආයතන සමූහයක එකතුවක්. එකම ගණයේ භාණ්ඩ හා සේවා සපයන ආයතන සමූහයක එකතුවක්. එකම ගණයේ භාණ්ඩ හා සේවා සපයන ආයතන සමූහයක එකතුවක්. කර්මාන්ත ලෙස හඳුන්වයි. එකම ගණයේ භාණ්ඩ හා සේවා සපයන ආයතන සමූහයක එකතුවක් කර්මාන්ත ලෙස හඳුන්වයි. කර්මාන්ත ලෙස හඳුන්වයි. කර්මාන්ත ලෙස හඳුන්වයි. කර්මාන්තවල ඊළඟට අර මං කියවනේ කර්මාන්ත කිව්වහම කර්මාන්ත ශාලාව කියලා හිතන්න එපා. කර්මාන්ත කියන්නේ එකම දේ කරන ආයතන සමූහයක්. එතකොට වාහන හදන ඔක්කොමලා ගත්තම මෝටර රථ කර්මාන්තය. ඊළඟට තේවගා කරන ඔක්කොමලා ගත්තොත් ඒ කර්මාන්තය. ඊළඟට ටියුෂන් කරන සේරම එකට ගත්තොත් ඒක ටියුෂන් කර්මාන්තය. මොහොනේ උපකාරක පන්ති කර්මාන්තය. දැන් අපි බලන්න පන්ති කරන ආයතන ගොඩාක් තියෙනවා. ආයතන ගොඩාක් තියෙනවා. ගුරුවරු ගොඩාක් ඉන්නවා. ඒතර අපි ඔක්කොම එකට ගත්තාම අපි හැමෝම ඉන්නේ ටියුෂන් කර්මාන්තය. එහෙමයි කියන්නේ. වාණිජ්‍ය. කියන වාණිජ්‍ය කියන එකේ එතකොට නිර්වචනය මෙහෙම නිෂ්පාදකයාගේ සිට පාරිභෝගිකයා දක්වා නිෂ්පාදකයාගේ සිට පාරිභෝගිකයා දක්වා නිෂ්පාදකයාගේ සිට පාරිභෝගිකයා දක්වා භාණ්ඩ හා සේවා ගලා යාමේ නිෂ්පාදකයාගේ සිට පාරිභෝගිකයා දක්වා භාණ්ඩ හා සේවා ගලා යාමේ समस्त क्रियावलिय निष्पादकයාගේ සිට පාරිභෝගිකයා දක්වා භාණ්ඩ හා සේවා ගලා යාමේ समस्त ක්‍රියාවලිය වාණිජ්‍යයි. निष्पादकයාගේ සිට පාරිභෝගිකයා දක්වා භාණ්ඩ හා සේවා ගලා යාමේ समस्त ක්‍රියාවලිය වාණිජ්‍යයි. වාණිජ්‍යය එතකොට හැදෙන්නේ මොන කොටස් දෙක එකතු වෙලාද? වෙළඳාම කියන එකයි උපකාරක සේවා කියන එකයි එකතු වෙලා. මේකනේ කොටස් දෙක. මොකද නිෂ්පාදකයා ළඟ තියෙන භාණ්ඩය පාරිභෝගිකයා ළඟට එනකොට අතරමැදදී සිද්ධ වෙන්නේ ওই දෙක තමයි. ඉතින් වෙළඳාම සිද්ධ වෙනවා. ඒත් එක්ක උපකාරක සේවා ටික එකතු වෙනවා. හරියට. එවනම් ඔන්නේ ගැලීම් සටහනේ වැඩ ටික හරියට. එතකොට ඒකෙදී අපි තේරුම් ගත්තේ ව්‍යාපාර කියන සංකල්පය හැදෙන හැටිනේ. ව්‍යාපාර කියන සංකල්පය හැදෙන්නේ මොන සංකල්ප දෙක එකතු වෙලාද? කර්මාන්ත කියන එකයි වාණිජ්‍ය කියන එකයි එකතු වෙලා. හරි? කර්මාන්ත කියන එකයි වාණිජ්‍ය කියන එකයි එකතු වෙලා තමයි හැදෙන්නේ. ඒතර කර්මාන්ත කියන්නේ මොකද්ද? එකම ගණයේ භාණ්ඩ හා සේවා සපයන ආයතන සමූහයක් කියන්නේ. වාණිජ්‍ය කියන්නේ
නිෂ්පාදකයාගේ ඉඳලා පාරිභෝගිකයාට එනකම් භාණ්ඩ හා සේවා ගලා යාමේදී සිද්ධ වෙන සමස්ත ක්‍රියාවලිය. හරිද? අපි එනවා ඊළඟට දැන් ඔන්න BS වල තියෙන වැදගත් අලුත් සංකල්පයකට. දැන් පළවෙනි පාඩම පුරාවට පුතේ ඔයගොල්ලන්ට කරන්නේ මේ සිලබස් එක ඉගෙන ගන්න උවමනා කරන මූලික වචන සෙට් එක. මූලික සංකල්ප ටික කියලා දෙන එකනේ මේ වෙන්නේ. ප්‍රධාන වචන ටික සංකල්ප ටික තමයි මේ දෙන්නේ. දැන් උන් අපිට එනවා සංකල්පයක් නිෂ්පාදිත කියන. මොනවද මේ නිෂ්පාදිත කියලා කියන්නේ? දැන් මෙහෙමනේ අපි ව්‍යාපාර කියන එක අර්ථකථනය කරේ කොහොමද? මිනිස්සුන්ගේ අවශ්‍යතාව වන ඉටු කරන්න තියෙන ඕනෑම කටයුත්තක්. ඒ වෙනුවෙන් භාණ්ඩ සේවා නිෂ්පාදනය බෙදා හැරීම වෙළඳාම කරන ඒවා අපි කිව්ව ව්‍යාපාර. එහෙමනේ ව්‍යාපාර කියන එක අපි අඳුරගත්තේ. එතකොට හැම ව්‍යාපාරයකින්ම සිද්ධ වෙන්නේ මිනිස්සුන්ගේ මොනවා ඉටු කිරීමක්ද? මිනිස්සුන්ගේ අවශ්‍යතාව මොනවා ඉටු කිරීමක් තමයි වෙන්නේ. මොන විදිහේ ව්‍යාපාරයක් වුණත් ව්යාපාර වලින් වෙන්නේ ඒකනේ. ඒ අවශ්‍යතාව මොනවා ඉටු කිරීම සඳහා ව්‍යාපාර වලින් අපිට මොනවද දෙන්නේ? දැන් කෑම කඩයක් කියලා ගන්න. කෑම කඩයකින් කරන්නේ මොකද්ද? අපේ අවශ්‍යතාව මොනවා ඉෂ්ට කිරීමක් නේ කරන්නේ. ආහාර කියන අවශ්‍යතාවය ඉෂ්ට කරන්නේ. එතකොට කෑම කඩේ මුදලාලි අපේ අවශ්‍යතාවය වමනාව ඉෂ්ට කිරීම සඳහා එයා අපිට මොනවද දීලාද ඒක කරන්නේ? අපේ අවශ්‍යතාවය වමනාව ඉෂ්ට කරන්නේ අපිට මොකක්ද දීලාද? කෑම දීලා. පනිස් ගෙඩියක් ගන්නවා අපි කඩේට ගිහිල්ලා. අලු පාරක් ගන්නවා. එතකොට මගේ ආහාර කියන අවශ්‍යතාවය එතන ඉෂ්ට වෙනවා. ඒ ඉෂ්ට කරගන්න මුදලාලි මට දුන්න මාළු පාන් ගෙඩිය. ආන්ගේ එයා මට දීපු දේ තියෙන්නේ. ව්‍යාපාර වලින් මිනිස්සුන්ගේ අවශ්‍යතාව වුණා ඉටු කර ගැනීම සඳහා දෙන දේ. ආන්ගේ දෙන දේට අපි කියනවා නිෂ්පාදිත කියලා. දැන් මේ වෙලාවේ ඔයාට මම උගන්වනවා. එතකොට ඔයාගේ අධ්‍යාපනයේ කියන අවශ්‍යතාවය මම ඉෂ්ට කරලා දෙනවා. ඒ අධ්‍යාපනයේ කියන අවශ්‍යතාවය ඉෂ්ට කරන්න මම දැන් මේ ඔයාට මොනවද මේ දෙන්නේ? මම සේවාවක් දෙනවා. හරි? මුදලාලි මාළු පාන් ගෙඩියක් දුන්නා ඒක භාණ්ඩයක්. මම ඔයාට උගන්වනවා ඒක සේවාවක්. එහෙමනම් මේ භාණ්ඩ හරි සේවා හරි මොනවා හරි කමන්නේ මිනිස්සුන්ගේ අවශ්‍යතාව මොනවා ඉටු කරන්න. මේ වෙළඳපොලේ තියෙන ඕනෑම දෙයක් අපි හඳුන්වනවා නිෂ්පාදිත. ඔයා ළඟ තියෙන පොත පෑන පන්සල සපත්තු සෙරෙප්පු ඔයගොල්ලන්ගේ ගෙදර තියෙන දේවල් ගෘහ භාණ්ඩ ටීවී එක සීතකරණය මේ සේරම අවශ්‍යතාව මොනවා ඉටු කරගන්න ඔයා කොහෙන් හරි ගත්තු ඒවා. ඒ ඔක්කොටම අපි කියන නම තමයි පුතේ නිෂ්පාදිත. එතකොට නිෂ්පාදිත කියන එකේදී ප්‍රධාන වශයෙන් අපිට කොටස් දෙකකට බෙදුව හැකි. භාණ්ඩ හා සේවා කියන. අපේ අවශ්‍යතාව මොනවා ඉටු කරගන්න ගොඩාක් දේවල් තියෙන්නේ භාණ්ඩ. ඊට අමතරව සේවා. අපේ අවශ්‍යතාව මොනවා ඉටු කරන ඒ වගේම අතින් අල්ලන්න පුළුවන් S2කට පේන දේවල් තියෙනවා. අතින් අල්ලන්න පුළුවන් S2කට පේනවා. ඒවට කියනවා භාණ්ඩ. ඔය පෑනක් පොතක් කෑමක් මේ ඔක්කොම අපේ අවශ්‍යතාව වුණා ඉටු කරන්න අපි ගත්ත දේවල්. ඒ වගේම තමයි මේ S2කට පේන්නේ. සමහර ඒවා තියෙනවා අපේ අවශ්‍යතාව වුණා ඉටු කරනවා. හැබැයි S2කට පේන්නේ නැහැ අතින් අල්ලන්නත් බෑ. S2කට පේන්නෙත් නැහැ අතින් අල්ලන්නත් බෑ. ඒවට කියනවා සේවා. ඒක සේවා. මම උගන්වන එක වෛද්‍යවරයෙක් බෙහෙත් දෙන එක ප්‍රවාහනය කියන සේවාව රක්ෂණය කියන සේවාව මේ වෙවිලා සේවා. හරිද? එවනම් නිෂ්පාදිත කියන සංකල්පයට එන්නකො. මිනිස් අවශ්‍යතාව වන ඉටු කිරීම සඳහා වෙළඳපොළට ඉදිරිපත් කරන ඕනෑම දෙයක් නිෂ්පාදිතයක් ලෙස හඳුනාගත හැකියි. නිර්වචන දෙක තුනක් දීලා තියෙනවා. දැන් මොන ඔය පළවෙනියට කියපු එක මතක තියාගත්තා නම් හරි. මිනිස් අවශ්‍යතාව වන ඉටු කිරීම සඳහා වෙළඳපොළට ඉදිරිපත් කරන ඕනෑම දෙයක් නිෂ්පාදිතයක් ලෙස හඳුනාගත හැකියි. හරිද? මානව අවශ්‍යතාව වන තෘප්තිමත් කිරීම සඳහා වෙළඳපොළ අවධානයට මිලදී ගැනීමට භාවිතයට හෝ පරිභෝජනයට ඉදිරිපත් කරන ඕනෑම දෙයක් වේ. ඒ ඔක්කොම ඕනේ නැහැ. පළවෙනියට කියපු එක මතක තියාගන්න. මිනිස්සුන්ගේ අවශ්‍යතාව වන ඉටු කරන්න වෙළඳපොලේ තියෙන ඕනෑම දෙයක් අපි කියනවා මොනවාද? නිෂ්පාදිත. නිෂ්පාදිත වල ප්‍රධාන කොටස් දෙක මෙහෙමනේ වෙදෙන්නේ.
මේ විදිහට අපි මේක වර්ග කරන්නේ පුතේ නිෂ්පාදිත ස්පෘශ්‍යතාවය මත. ඒ මොකද්ද ස්පෘශ්‍යතාවය කියන්නේ? ස්පෘශ්‍යතාවය කියන්නේ අතින් අල්ලන්න පුළුවන්ද S2ට පේනවද කියන එක. අතින් අල්ලන්න පුළුවන්ද S2ට පේනවද කියන එක තමයි ස්පෘශ්‍යතාවය කියන්නේ. හරි. ඉතින් අපේ අවශ්‍යතා හා වුණා ඉටු කරන සමහර දේවල් අතින් අල්ලන්න පුළුවන් S2ට පේනවා. සමහර දේවල් අතින් අල්ලන්නත් බෑ S2ට පේන්නේ නැහැ. හැබැයි අවශ්‍යතාව වුණා ඉටු කරනවා. එහෙනම් අන්න අතින් අල්ලන්න පුළුවන් S2ට පේන ඒවාට අපි කියනවා භාණ්ඩ කියලා. අතින් අල්ලන්න බැරි S2ට පේන්නේ නැති ඒවාට කියනවා සේවා කියලා. හරිනේ? එහෙනම් භාණ්ඩ කියන එකේ ලියන්න මෙහෙම මිනිස් අවශ්‍යතා හා වුමනා ඉටු කරන මිනිස් අවශ්‍යතා හා වුමනා ඉටු කරන භෞතික පැවැත්මක් ඇති භෞතික පැවැත්මක් ඇති මිනිස් අවශ්‍යතා හා වුමනා ඉටු කරන භෞතික පැවැත්මක් ඇති. ඒ භෞතික පැවැත්මක් ඇති කියලා දාපු තැන වරහන් ඇස්සේ ලියන්න අතින් ස්පර්ශ කළ හැකි පියවි ඇසට පෙනෙන කියලා. ඒක තේරුම. අතින් ස්පර්ශ කළ හැකි පියවි ඇසට පෙනෙන. අතින් ස්පර්ශ කළ හැකි පියවි ඇසට පෙනෙන. වරහන් මහලා ඕනෑම දෙයක් භාණ්ඩ ලෙස හඳුන්වයි. භාණ්ඩ ලෙස හඳුන්වයි. උදාහරණ ලියන්න සබන් කිරිපිටි පොත් ඊට සේවා කියන එක ලියන්න මිනිස් අවශ්‍යතාව වමනා ඉටු කරන මිනිස් අවශ්‍යතාව වමනා ඉටු කරන භෞතික පැවැත්මක් නොමැති මිනිස් අවශ්‍යතාව වමනා ඉටු කරන භෞතික පැවැත්මක් නොමැති භෞතික පැවැත්මක් නොමැති ඕනෑම දෙයක් සේවා වේ ඒක ලියන්න උදාහරණ හැටියට ගුරු සේවය නීතිඥ සේවය ප්‍රවාහනය රක්ෂණය ගුරු සේවය නීතිඥ සේවය ප්‍රවාහනය රක්ෂණය හරි දැන් ඔය භාණ්ඩ හා සේවා කියලා එතකොට දෙකක් වෙනවනේ ප්‍රධාන වශයෙන් නිෂ්පාදිතවල අපේ අවශ්‍යතාව වුණා ඉෂ්ට කරන්න තියෙන අතින් අල්ලන්න පුළුවන් S2කට පේන ඒවා භාණ්ඩ අතින් අල්ලන්න බැරි S2කට පේන්නේ නැති ඒවා සේවා හරිද එතකොට දැන් මෙන්න මේ භාණ්ඩ කියන එක ගමුකෝ අපි භාණ්ඩ අතින් අල්ලන්න පුළුවන් S2කට පේන දේවල් අපේ අවශ්‍යතාව වුණා ඉටු කරන දේවල් භාණ්ඩවල නැති විශේෂ ගති ලක්ෂණ ටිකක් තියෙනවා සේවාවල භාණ්ඩවල නැති විශේෂ ගති ලක්ෂණ ටිකක් තියෙනවා මොනවාද සේවාවල එකක් තමයි දැනටත් අපි දන්නවා අර අතින් අල්ලන්න බෑ S2කට පේන්නේ ඒක තාම දන්නවනේ ඒක සේවාවල තියෙන විශේෂ ලක්ෂණයක් අපි ඒකට කියනවා අස්පෘශ්‍යයි කියලා. ඒ කියන්නේ අතින් අල්ලන්නත් බෑ S2කට පේන්නෙත් නෑ. දැන් මම උගන්නන දේ අතින් අල්ලන්න බෑනේ. S2කට පේන්නෙත් නෑනේ. මාව පේනවා මම මේ උගන්නන දේ පේන්නේ අල්ලන්නත් බෑ. හැබැයි ඔයා ලියන පෑන අතින් අල්ලන්න පුළුවන් ඒ වගේම S2කට පේනවා.
ඒතර සේවාවල විශේෂ ලක්ෂණයක් තමයි ඔන්න ඔය අස්පෘශ්‍යයි කියන කතාව. අස්පෘශ්‍යයි කියන එකේ තේරුම තමයි අතින් අල්ලන්න බෑ. ඇස් දෙකට පේන්නේ නැහැ. අනික තමයි සේවාලමයි මේ ගබඩා කරලා තියාගෙන පාවිච්චි කරන්න බෑ. දැන් භාණ්ඩයක් නම් දැන් සබන් කෑල්ලක් ගෙදර ගෙනල්ලා ඕක අද පාවිච්චි කරන්නේ නැතුව තව මාසෙකින් පාවිච්චි කරන්න හරි කමක් නැහැ තියලා තියන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් දැන් ගෙදරට ගේන බඩු මාසයකට වගේ හරියන්න බඩු ගෙනාවහම අපි ඒව තියාගෙන මාසෙම පරිභෝජනය කරනවා. ගබඩා කරලා තියාගෙන පාවිච්චි කර හැකි භාණ්ඩ. සේවා එහෙම බෑ. දැන් මේ වෙලාවේ මම මේ උගන්වන දේ මෙහෙම්ම ඉගෙන ගන්නවා. පස්සේ ඉගෙන ගන්නම් කියලා තියලා තියන්න බෑ. පස්සේ ඉගෙන ගන්නම් කියලා තියලා තියන්න බෑ. ඉගෙන ගන්නවා නම් ඔයා මම මේ සේවාව සපයන විටම පරිභෝජනය කළ යුතුයි. ගබඩා කර තබාගෙන පරිභෝජනය කරන්න බෑ සේවාව. ඔන්න තව එකක්. ලියන්නකො දැන් පළවෙනි එක කියන සේවාවල විශේෂ ලක්ෂණ හතරක් දැකිය හැකියි කියලා තියෙන. පළවෙනි එක කියන අස්පෘශ්‍යයි කියලා. අස්පෘශ්‍යයි. ඒ අස්පෘශ්‍යයි කියන එකේ තේරුම අතින් අල්ලන්න බෑ, ඇස් දෙකට පේන්නේ නැහැ කියන එක. අස්පෘශ්‍යයි. ඊළඟට දැන් දෙවෙනි කාරණාව ලියන්න ගබඩා කර තබාගත නොහැක. ගබඩා කර තබාගත නොහැක. ගබඩා කර තබාගත නොහැක. අනික තමයි පුතේ සේවා සපයන කෙනා එක්ක වෙනස් වෙනවා. දැන් සාමාන්‍යයෙන් දැන් මම ඔයගොල්ලන්ට උගන්වනවානේ මම මේ සේවාවක් මේ සපයන්නේ. ඔයගොල්ලෝ මගෙන් BS ඉගෙනගෙන. ඔයා තව සර් කෙනෙක්ගෙන් ඉගෙන ගත්තා කියලා හිතන්න. එක්ක මගේ පන්තියේ ඉන්න කලින් වෙන සර් කෙනෙක්ගෙන් ඉගෙන ගත්තා කියලා හිතන්න. තව ටික දවසකින් ඉස්කෝලේ ගිහලා ඉස්කෝලේ මිස්ගෙන් BS ඉගෙන ගන්නවා කියලා හිතන්න. අපි හතර දෙනෙක්ගෙන් ඉගෙනගෙන බැලුවොත් ඔයාට පුතේ අපි හතර දෙනාම උගන්වන්නේ එකම ටික තමයි. හැබැයි උගන්වන විදිහ වෙනස්. අන්න ඒකනේ ළමයි පන්ති තෝරගෙන යන්නේ ගුරුවරුන්ගේ. අර සර් කියනවා මේ සර් කියනවා අර සර් හොඳයිලු මේ සර් හොඳයිලු කියලා දැන් ඕගොල්ලෝ උනත් අයියලක් කළගෙන් අහලානේ ඔය පන්ති වලට සම්බන්ධ වෙන්නේ. දැන් මේ කණ්ඩායමේ ඉන්න ළමයි මම එක දවසක්වත්ම දැකලවත් නැහැ. අර අනිත් ළමයින්ට නම් අපි සාමාන්‍ය විදියට මාසයක් විතර පන්ති කරා. මේ අලුතෙන් සම්බන්ධ වෙච්ච කණ්ඩායමට ඔය ඉන්න ළමයින්ව මම දවසක්වත් දැකලා නැහැ. ඔයගොල්ලෝ මාව දැකලා. ඉතින් ඔය ඔක්කොමල මේකට සම්බන්ධ වෙන්නේ ඇත්තේ එක්ක අපේ පන්ති ආපු ළමෙක් කියලා. එහෙම නැත්නම් අයියෙක් අක්කෙක් කියනවා. දැන් මේ ළඟදිත් අක්කා කෙනෙක් කතා කරලා එයාගේ මල්ලි ඉන්නවා කියලා මට කතා කරලා කිව්වා මේ පන්තියට සම්බන්ධ කරන්න. ඉතින් ඒ සපයන කෙනා එක්ක වෙනස් වෙන හින්දානේ එහෙම ගුරුවරුන්ව තෝරගෙන යන්නේ. නැත්නම් ඉතින් ඕගොල්ලන්ට පුළුවන් අද ඔන්න මගේ BS පන්තියේ ඉන්නවා. ඊළඟ සතිය කම්මැලි හිටිලා ඔන්න වෙන මොකක් හරි ලින්ක් එකක් ආවා ඔන්න ඒකට ගියා. දැන් කඩෙන් බඩු ගන්නකොට එහෙමනේ මේ කඩෙන් පාංගිරියක් ගත්තත් එකයි හැබැයි කඩෙන් පාංගිරියක් ගත්තත් එකයි. ලයිෆ් බෝයි කැලක් ගන්නවා නම් මේ කඩෙන් ගත්තත් එකයි හැබැයි කඩෙන් ගත්තත් එකයි. වෙනසක් නැහැ. මෙතන එහෙම නැහැ. මෙතනත් වෙනසක් නැතිුණා නම් ඕගොල්ලෝ දුර නගරවල පන්ති වලට එන්නේ නැහැ. දුර නගරවල පන්ති වලට එන්නේ නැහැ. තමන්ගේ ළඟම තියෙන BS පන්තියකට යනවා නිකන් අර පාන් වගේ ඔක්කොම එකයි වගේ වුණා. මෙතන එහෙම නැහැනේ සපේන කෙනා අනුව වෙනස් වෙනවනේ සේවාව. ළමයින්ට තේරුම් ගන්න විදිය, ළමයි තේරෙන විදිය, ළමයින්ට තේරෙන විදිය වෙනස්. දැන් මගේ පන්ති ඇවිල්ලා යම් කිසි ළමයෙකුට පාඩම තේරෙන්නේ නැත්තම් ඒ ළමයාට සමහර වෙලට වෙන ගුරුවරයෙක් ගාවට ගියාම ඒ ගුරුවරයා උගන්වන විදිය තේරෙන්නේ. අනේකයි. ළමයි හැටියට ඕගොල්ලෝ ඥානාන්විත වෙන්න ඕනි. Tamanට ගැළපෙන පන්ති තෝරගන්න. Tamanට ගැළපෙන පන්ති. ගුරුවරු හැමෝම උගන්වනවා. හොඳ ප්‍රතිඵල තියෙනවද කියලා බලන්න මූලික වශයෙන්ම 2020 එහෙම රිසල්ට් ෂීට් එකක් එහෙම නැති මේ දවස්වල නිකන් ගෙදර ඉන්න උරු පන්ති කරනවා. හරි පහුගිය අවුරුදු වල මෙලෝ ප්‍රතිඵලයක් නැති කැම්පස් ගිය ළමයින්ගේ ප්‍රතිඵල මොකුත් නැහැ. ලොකුවට ප්‍රතිඵල බිහි කරනවා කියලා ගහනවා. ප්‍රතිඵල කියන වචනේ ලොකුවට ගහනවා. එහෙම වැඩක් නැහැ. තියෙන ප්‍රතිඵල පෙන්වන්න එපා. දැන් 2020 ප්‍රතිඵල මේ ළඟදී ආවනේ. පළවෙනි 10ට 6ක් අපේ පන්තියේ ඉන්නවා. මගේ ප්‍රතිඵල ලේඛන ඕගොල්ලන්ට දීලා තියෙනවා. එහෙම ප්‍රතිඵල පෙන්නලා තියෙන පන්ති නම් ප්‍රශ්නයක් නැහැ කාගේ වුණත් කවන්නේ නැහැ ගිහින් ඔයාට හරියන කෙනාම තෝරගන්න. අර ප්‍රතිඵල නැති පන්ති වල බලන්නවත් යන්න එපා නිකන් බොරුකට අපරාධ සල්ලි. විශාස් තියෙන ගුරුවරු ඉන්නවා නම් ඒ ගුරුවරුන්ගේ පන්ති වල සම්බන්ධ වෙලා බලලා ඔයාට ගැලපෙන පන්තිය තෝරගන්න. මොකද මේවා සේවා.
මේවා සපයන කෙනාම වෙනස් වෙනවා. මට කියන්න බෑ මම තමයි හොඳටම කරන්නේ කියලා. හරි? මම තමයි හොඳටම උගන්වන්නේ. වෙන කාටවත් බෑ මන් තරම් තේරෙන්න උගන්වන්න. එහෙම කියන්න බෑ මට. සමහර ළමයින්ට මං කියන දේ තේරෙන්නේ නැති, තව සමහර අයට තේරෙන්නේ නැති වෙයි. තේරෙන ළමයා ඉන්න ඕනේ, තේරෙන්නේ නැති එක යන්න ඕනේ. මේවා සේවා. අපි ડોක්ටර් කෙනෙක්ගෙන් බෙහෙත් ගන්න ගියත් ඒකනේ ડોක්ටර්ලා තෝර ඉන්නේ. අර අහවල් තැන ඉන්න ડોක්ටර් යාගෙන් තමයි මම බෙහෙත් ගන්න. යාගේ තමයි බෙහෙත් තමයි හොඳ. මේ ඔක්කොමලා එකම වෛද්‍ය උපාධිය ආධාරලා අර එක එක ස්පෙෂලිස්ට්ලා ඉතින් එක එක ඒවාට ඉන්නවා. එහෙම නැත්නම් ඉතින් ඉන්න ගොඩක් ડોක්ටර්ස්ලා ඔය උණකට එම් මිනිස්සුන්ට බෙහෙත් දෙනකොට මේ මිනිස්සු ඔක්කොමලා ඔය කතන්දරේ දන්නවා. ඒත් ඉතින් අර මිනිස්සු නිකන් අර ඒ සේවාව සපයන කෙනා එක්ක පොඩ්ඩක් වෙනස්නේ. බෙහෙත් පෙති වුණත් ඉතින් සමහර අයගේ බෙහෙත් පෙති හරි සැරයි, සමහර අයගේ ඒවා සැර නැහැ, සමහර අයගේ බුවා ඉක්මනට එකපාරෙන් හොඳ වෙනවා. එහෙම ගගා මිනිස්සු යනවා ඉතින්. මේ සේවාවල හැටි සපයන කෙනා අනුව වෙනස් වෙනවා. එහෙනම් ලියන සපයන්න අනුව වෙනස් වෙයි. සේවාවල ලක්ෂණ කොටේ තව එකක් කියන්නේ සපයන්න අනුව වෙනස් වෙයි. සපයන්න අනුව වෙනස් වෙයි. හරි. ඊළඟට තව එකක් තමයි සේවා සපයන්නාගෙන් වෙන් කරන්න බෑ. මම නැතුව මගේ සේවාව ගන්න බෑනේ. මම මේ සපයන සේවාව තියෙන්නේ මාත් එක්කමනේ. අන්න ඒක සේවාවල විශේෂ ලක්ෂණය. දැන් කඩේ මුදලාලිට සල්ලි දීලා පාන්ගෙඩියක් ගත්තාම දැන් ඒ පාන්ගෙඩිය අපි ළඟනේ තියෙන්නේ. මුදලාලි ගාව තිබ්බ පාන්ගෙඩිය මුදලාලිගෙන් අරගෙන අපි ගෙනාවා. සපයන්නාගෙන් වෙන් කරලා ගෙනාවා. දැන් මම මේ උගන්වන දේවල් මම නැතුව කිසිම වෙලාවක ගන්න බෑනේ. මගේ සේවාව මම නැතුව ගන්න බෑ. එහෙනම් ලියන සපයන්නාගෙන් වෙන් කළ නොහැක. 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 හරි. ඊළඟට පුතේ දැන් ඔය සේවා ගැනනේ දැන් අපි මේ කතා කරගෙන හිටියේ භාණ්ඩ හා සේවා කියන එකේ සේවාවල විශේෂ ලක්ෂණ ටිකනේ දැන් කියා හිටියේ. හරිද? සේවාවල හැදෙනවා කොටස් දෙකක්. සේවා කියන එකේ අපිට ගත්ත හැකි කොටස් දෙකක්. එකක් තමයි වාණිජ සේවා. අනික තමයි ඍජු සේවා. වාණිජ සේවා ඍජු සේවා කියලා මේක කොටස් දෙකක් හැදෙන්නේ. කොහොමද මේ කොටස් දෙක හැදෙන්නේ? දැන් ඔය ප්‍රවාහනය, රක්ෂණය, බැංකුකරණය වගේ ඒවට කියන්නේ සේවා කියලා. ඒවා වාණිජ සේවා. ඇයි ඒවට වාණිජ සේවා කියන්නේ? ඒවා පොදුවේ මේ වෙළඳාම පහසු කරන්න දාලා තියෙන සේවානේ. දැන් ඔයා පන්ති එනකොට බස් එකේ එනවා. ප්‍රවාහනය කියන සේවාව පාවිච්චි කරනවා කියන්නේ. මට කියන්නකො බස් එක පාරට දාලා තිබ්බේ ඔයාව පන්ති එක්කන් එන්නමද? නෑ. ඔයා පන්ති ආවත් නැතත් බස් එක එනවා. ඔයත් බස් එකේ නැගලා ආවා. අන්න වාණිජ සේවාව. අද බැංකුව ඇරලා. බැංකුව ඇරලා තියාගෙන ඉන්නේ මම බැංකුවට එනකම්මද? නෑ ඉතින් බැංකුව කොහොමත් ඇරලා මට ඕන නම් බැංකුවට ගියේ. මං ආවත් නාවත් බැංකුව වැඩ කරන දවස්වල බැංකුව හරිනවා. ඒව වාණිජ සේවා. හැබැයි මේ වෙලාවේ මම මේ උගන්වන එක මම කෙලින්ම ඔයාව ඉලක්ක කරලා උගන්වන්නේ. මේ මීටින් එකට ගෙදර ඉන්න 10 වසරේ නංගියෙක් පල්ලියෙක් සම්බන්ධ වුණාට තේරුමක් නැහැ. මේ මීටින් එකට සයන්ස් කරන ළමෙක් සම්බන්ධ වුණොත් වැඩක් නැහැ. මේ උගන්වන එක එහා පැත්තේ පාරින් දෙගෙන කවුරු හරි අහන් හිටියට වැඩකුත් නැහැ. ඒ කියන්නේ මම මේ සේවාව සපයන්නේ කෙලින්ම ඔයාව ඉලක්ක කරලා. ඒකින්ද මේවා ඍජු සේවා. වෛද්‍යවරයෙක් බෙහෙත් දෙන එක ඍජු සේවා. නීතිඥයෙක් සේවාවක් සලසන එක ඍජු සේවා. හරි නේද? එහෙමනම් සේවාවල කොටස් දෙකයි. මොකද්ද කොටස් දෙක? වාණිජ සේවා, ඍජු සේවා. පොදුවේ හැමෝටම සලසලා තියෙන ඒවා වාණිජ සේවා. කෙනෙක් තව කෙනෙක්ව ඉලක්ක කරලා ඍජුවම සලසන සේවාවල් වලට කියනවා ඍජු සේවා. තේරුණා නේද? හරි. ඊළඟට දිනවා වගුවක් දීලා භාණ්ඩවලයි සේවාවලයි වෙනස්කම් ලියන්න. ලියන්න භාණ්ඩවල ස්පෘශ්‍යයි, සේවාවල අස්පෘශ්‍යයි.
භාණ්ඩවල යන ස්පෘශ්‍යයි සේවාවල යන අස්පෘශ්‍යයි. භාණ්ඩවල යන ස්පෘශ්‍යයි සේවාවල යන අස්පෘශ්‍යයි. භාණ්ඩවල යන සමජාතීය වේ. භාණ්ඩවල යන සමජාතීය වේ. භාණ්ඩවල සමජාතීය වේ. සේවාවල යන සපයන්නා අනුව වෙනස් වේ. සේවාවල යන සපයන්නා අනුව වෙනස් වේ. භාණ්ඩවල යන ගබඩා කර තබාගත හැක. ගබඩා කර තබාගත හැක. සේවාවල ලියන්න ගබඩා කර තබාගත නොහැක. භාණ්ඩවල ලියන්න ගබඩා කර තබාගත හැක. සේවාවල ලියන්න ගබඩා කර තබාගත නොහැක. භාණ්ඩවල ලියන්න සපයන්නාගෙන් වෙන් කළ හැක. සේවාවල ලියන්න සපයන්නාගෙන් වෙන් කළ නොහැක. සේවාවල සපයන්නාගෙන් වෙන් කළ නොහැක. හරිද? පැහැදිලිද එතකොට? භාණ්ඩවලයි සේවාවලයි වෙනස හරියි. හරිනේ? ඔයගොල්ලෝ පුතේ ගන්න ඔයගොල්ලන්ට මම එවලා ඇති ඔය ටියුට් එකත් එක්ක තව ටියුට් එකක්. නොලෙජ් ටෙස්ට් කියලා අන්නේ ටියුට් එකක් ගන්න. ඔය ටියුට් එකත් එක්ක එවලා තියෙනවා තව එකක් අන්නේ ටියුට් එකක් ගන්න. ඕකේ මට කියන්න අභ්‍යාසංක 13 12 පිටුව 12 පිටුවේ තියෙනවා අභ්‍යාසංක 13 අභ්‍යාසංක 13 පෙන්නලා ගන්න 12 පිටුවේ තියෙන්නේ අපි අන්න ඒකේ ප්‍රශ්න ටිකක් කරමුද මම හිතන්නේ ඔය ටියුට් එකේ වැඩ කරලම නැතුව ඇති ඔයගොල්ලෝ අපි මේ ලයිව් ක්ලාස් පටන් ගත්තේ අදනේ අර මුල් සංකල්ප ටික පැහැදිලි කරන්න මම අර හදලා තිබ්බ වීඩියෝ ටිකනේ පහුගිය දවස්වල දැම්මේ ඒකේ අර ඍජු නිෂ්පාදනය භාණ්ඩ හුමාරු ඒවා අර පෙන්වන්න පුළුවන් නේ කාර්ය විශේෂීකරණය එහෙම ඒවෙන් පෙන්වනකොට ඒකයි දැන් මේ වැඩ කෙරෙලා නැතුව ඇති දැන් ක්‍රමික විකාශනයේ එහෙම ඉවරයිනේ පාඩමේ අපි බලමු අභ්‍යාසංක 13 පළවෙනි එක දැන් ඔයගොල්ලෝ කතා කරලා යන්න ඕනේ ඒක නිසා මම මේකේ මයික් එක ගලවලා කරනවා දැන් ළමයින්ට උත්තර කියන්න පුළුවන් ඔයගොල්ලෝ කියන එක මට දැන් ඇහෙනවා පළවෙනි එකට උත්තරේ මොකක්ද කියන්නේ දැන් මුළු කොටස් ටික හරියට ඉගෙන ගත්තා නම් පුළුවන් වෙන්න ඉපේ බය නැතුව කියන්න ගෙදරනේ ඉන්නේ පන්ති කාමරේ නේ මම ඔයාව දැකලත් නැහැ ඔයා මාව දැකලත් නැහැ ඔයාමට උත්තරේ කියන්නකො පළවෙනි එකට මොකද්ද ඔයගොල්ලෝ ගහපු උත්තරේ ගහලා බලලා කියන්න බලන්න හරි කියන්නේ පුතේ සල්ලිත් දීලානේ ඉගෙන ගන්නේ බාගෙට ඉගෙන ගන්න එපා තේරෙන්නේ නැතුව තේරුණා වගේ ඉන්න එපා ඔයාට පාඩම තේරුණාද නැද්ද කියලා ඔයාම චෙක් කරගන්න එපා ඒ නිසා අර ලැජ්ජාව බය කියන එක අයින් කරලා පොඩ්ඩක් සබ්ජෙක්ට් එකට බහැලා වැඩේ කරන්න ඉගෙන ගන්න සමහර ළමයි පන්ති ආවත් ඕමයි මොනවාත් ඇහුවහම තේරුණාද කියලා අහුවහම ඕක කියලා පාඩුවේ ඉන්නවා බලනකොට මෙලෝ හතර දෙයක් තේරිලා නැහැ දන්නෝ වගේ ඉන්නව බොරුවට ඕල්
අපරාධිනේ. සල්ලි දීලානේ පන්ති එන්නේ. ඒ හින්දා ගන්න දේ හරියට ගන්න. දැන් මට කියන්න අභ්‍යාසංක 13 12 පිටුව පළවෙනි එකට ඕගොල්ලෝ ගහපු උත්තරේ කියන්න බලන්න. 4 වෙලදාම් 4 වෙන උත්තර ගහලා තියෙනවද මොනවා හරි? උත්තරේ වෙලදාම තමයි. භාණ්ඩ හුමාරුව සමගම ජනිත වූයේ වෙලදාම. හරි. තුන්වෙනි එක කරලා බලලා මට උත්තරේ කියන්න තුන්වෙනි එක. තුන්වෙනි එකට උත්තරේ ගහලා මට උත්තරේ කියන්න කීයද කියලා. මේ ටියුබ් තාම හම්බ වෙලා නැත්නම් අදවත් ඇඩ්‍රස් එක විස්තර ටික හරියට එවන්න. හරියට විස්තර ටික එවපු ඔක්කොම අන්නර ටියුබ් එවුවා. සමහර ළමයි ඇඩ්‍රස් එක එවනවා මොන ටියුබ් එකද කියලා දාලා නැහැ. සමහර ළමයිගේ ඇඩ්‍රස් එක ඇස්සේ ටෙලිෆෝන් නම්බර කුරියර් කරනකොට ළමයි ටෙලිෆෝන් නම්බර දෙකක් අනිවාර්යෙන් දාන්න. එකක් හදිසියෙ වැඩ කරේ නැත්නම් අනිකට හරි ගන්නවනේ. නමයි ටෙලිෆෝන් නම්බර දෙකයි ඇඩ්‍රස් එකයි 2023 නිව් ක්ලාස් කියලා දාන්න. නිකම්ම 2023 දීලා දාන්න එපා. එතකොට අර ළමයිගේ ටියුබ් එක එවයි. 2023 නිව් ක්ලාස් කියලා දාන්න. එතකොට මේ පළවෙනි පාඩමේ ටියුබ් එක එවන්න පුළුවන්. එහෙම නැත්නම් පළවෙනි පාඩමේ ටියුබ් එක ඕනේ කියලා හරි දාන්න. තුන්වෙනි එකට ගියද උත්තරේ ගහපු ළමයි කියන්න. අවශ්‍යතාව පමණක් ඇතුළත් උත්තරේ ගියද? ඒවා ලේසිම ලේසියවනේ කියන්නකෝ. ඔය ගහපු ළමයි කියන්න තුන්වෙනි එකට උත්තරේ කීයද ගැහුවේ? කො කියන්නේ? තුන්වෙනි එකට කීයද? කතා කරන්න ළමයි කතා කරන්න ඔයා ගෙදර ඔයාගේ මේසේ ෆෝන් එකක් තියාගෙන ඔයා තනියෙන් ඉන්නේ. දැන් ඔයා කියන උත්තරේ වැරදි කියලා හිතන්නකො කවුද දන්නේ ඔයා කවුද කියලා? අනික දැනගත්තා කියලා මොනවා වෙනවද ඉගෙන ගන්න ඇවිල්ලා ඉතින් දන්නවනම් ඒරල් පන්තියට නෑ මේවා. දන්නවනම් කෙලිම විභාගෙම ලිව්ව හැකිනේ ගිහිල්ලා. කියන්නකො තුන්වෙනි එකට මොකද්ද උත්තරේ ගැහුවේ කියන්නකො. 1 හා 1 එකද කිව්වේ? එක ගන්න බෑ විදුලිය තියෙනවා. විදුලිය අවශ්‍යතාවයක් නෙවෙයි. කරන්ට් එක කියන එක අවශ්‍යතාවයක් නෙවෙයිනේ. අපි ඉස්කෝලේ යන කාලේ අපි විලාප වලියෙන් පාඩම් කරේ අපි පොල් කටු දාන අර අයන් එකකින් ඇඳුම් මැද්ද. ඉතින් ඒ හින්දා අවශ්‍යතාවයක් නෙවෙයි. 3 නම් හරි වගේ තව උත්තර දිනවද? 2 ගන්නත් බෑ විදුලිය තියෙනවා. 4 ගන්න බෑ යතුරු පැදිය තියෙනවා. 5 ගන්න බෑ බත් තියෙනවා. එහෙනම් උත්තරේ 3. මිනිස්සුන්ට ජීවත් වෙන්න අනිවාර්යයෙන්ම ඕනි දේවල් ටිකනේ අවශ්‍යතාව කියන්නේ. ඒතර උත්තරේ 3. අන්න එහෙම කතා කරන්න. එතකොට තමයි පොඩ්ඩක් අර ඕගොල්ලෝ හිතාගෙන හිටපු සමහර ඒවා වැරදි කියන එක එහෙම පොඩ්ඩක් තේරෙන්නේ. තමන් ගහපු උත්තරේ වැරදුනොත් තමයි හරි උත්තරේ හොඳට මතක හිටින්නේ. ඊළඟට මට කියන්න 6 වෙනි එක කරලා ඉවර වෙලා උත්තරේ කියන 6 වෙනි එක. කොහොම 6 වෙනි එක කරලා උත්තරේ කියන්නේ? 6 වෙනි එක. පහ නම් හරි වගේ වෙන උත්තර දිනවද? පළවෙනි එක ගන්න බෑ විදුලිය තියෙනවා, දෙවෙනි එක ගන්න බෑ දුරකථන තියෙනවා, තුන්වෙනි එක ගන්න බෑ මෝටර රථ තියෙනවා, හතරවෙනි එක ගන්න බෑ දුරකථන තියෙනවා. එහෙනම් 5. 5 තමයි ගන්න පුළුවන්. 5. ඔයා එහෙමනම් මට 9 වෙනි එක කරලා උත්තරේ කියන්න. 9 වෙනි එක. 9 වෙනි එක කරන්න. 9 වෙනි එක කරලා උත්තරේ කියන්න. දෙක
කීයද පුතේ කියන්නේ? දෙක. බලමු. අවශ්‍යතා නෙවෙයි අහන්නේ උවමනාවල පාට පමණක් අදාළ ලක්ෂණ ටිකනේ අහන්නේ. A B C. තර උත්තරේ දෙක. හරි. දෙක. 11 වෙනි එකත් ගහන්න ඕම 11 වෙනි එක. 11 වෙනි එක ගන්න. 11. 11ට ගියේ උත්තරේ 11. දැන් මේ අනිත් ටියුට් එක කතා කරන්නේ මේ වෙලාවේ. ඔය දැන් අර ළමයි එහෙම ඇඩ් වෙනවා එකයි මම මේ කිව්වේ. මෙන්න මේ ටියුට් එක. මේකේ 12 පිටුවේ 12 පිටුව නෙමෙයි දැන් නම් අපි යන්නේ 13 පිටුවේ 13 පිටුවේ 11 වෙනි ප්‍රශ්නේ කියන්නේ උත්තරේ කීයද? 11 වෙනි ප්‍රශ්නේ 4 බලමු. හරි. 11 වෙනි එකට 4. 11 වෙනි එකට 4. 13යි 14යි 15යි කරන්න. 13යි 14යි 15යි තුනම කරන්න. හරිද? මට කියන්නේ නම් 13ට උත්තරේ කීයද? 13ට 5 පෙළගස්වන්නනේ තියෙන්නේ පිළිවෙලට. එතකොට මෙතන තියෙන ඒවා මුලින්ම ඇති වුණා කිව්වේ ඇයි භාණ්ඩ හෝමාරුව C ඊළඟට වෙළඳාම A ඊළඟට මුදල් භාවිතේ E කාර්මික විප්ලවයේ B D හරි 5 13ට 5 14ට කීයද? 2 සේවාවල ලක්ෂණ මේ දැන් පොඩ්ඩකට කලින් නේ කියලා දුන්නේ අස්පෘශ්‍යයි විවිධයි ගබඩා කරන්න බෑ වෙන් කරන්න බෑ හරි 15ට කීයද? 4 පුද්ගලයේ ගෙවතුව ගාව තුලින් Tamanට අවශ්‍ය ආහාර ලැබේ ගන්නවා නම් එතකොට උත්තරේ 4 15ට 4 19 ඉරි ගහන්න ඔහොම 19 වෙනි එක කීයද? දැන් වාණිජ සේවා ඍජු සේවා කියලා දෙකක් තියෙනවා කියලා කිව්වේ. එතකොට මෙතන තියෙන ඒවා ඍජු සේවාවක් වෙන්නේ මොකද්ද? 3 රෝගියෙක් වෛද්‍යවරයෙක්ගෙන් උපදෙස් ගන්න එක. 21 පහස සාන්දය අතරින් ඕමනාට සලකනු ලබන්නේ මොකද්ද? 21ට කීයද?
ඔය ටක් ගාලා සුදුස් ගාලා එන්න ඕනේ. 21ට කීයද? 1 ඈ එක නෙවෙයි. 4 4 4 4 4 25යි 26යි ගන්න 25යි 26යි 25යි 26යි විසි පහයි විසිහයයි විසි පහට කීයද උවමනාවල ලක්ෂණ ටික තියෙන්නේ මොකේද 25 4 හරි 4 26 අදනේ කතා කරේ සේවා ගැන එහෙම. ඒතර 26ට එන උත්තරේ මොකද්ද? 5 5 30 30 කරන්න 30 30 30 කීයද? අවශ්‍යතාවල ලක්ෂණ x කියලා ගන්නලු වමනාවල ලක්ෂණ y කියලා ගන්නලු ඊට පස්සේ උඩින් තියෙන ඒවාෙන් ගලපන්න කීයද උත්තරේ? කීයද? 4 4 32 33 32යි 33යි කරන්න. ඔය ඒව කරනකොට තමයි ඉගෙන ගත්ත සංකල්පය පොඩ්ඩක් ඔළුවේ දැනගන්නේ 32යි 33යි කරන්න. 32යි 33යි 35යි 36යි 37යි 32 ඉඳලා පල්ලෙහාට කරගෙන එන්න 37 වෙනකන් මේ පිටුව ඔයාට කරන්න බැරි 34 විතරයි. ඒ පිටුවේ 34 විතරයි කරන්න බැරි අනිත් ටික සේරම කරන්න.
මං කියන්න කිව්වේ 32 කීයද 32 32ට උත්තරේ කියන්නේ මුලින්ම 32 මේ පැත්තේ අවශ්‍යතාව ටික දිනවා මේ පැත්තේ උවමනා ටික දිනවා දෙපැත්ත ගලපන්න තියෙන්නේ කීයද උත්තරේ 3 තුන බලමු ආහාර කියන එකට දාන්න පුළුවන් කිරි ඇඳුම් කියන එකට දාන්න පුළුවන් බාවහන් හරි 3 32ට 3 33 අපිට අද කඩවල් වලින් භාණ්ඩ සේවා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ මොකක් හින්දාද කියලා අහනවා මොකක් හින්දාද අනේ චුට්ටක් ඔයගොල්ලෝ ටික හිර වෙනවා ටිකක් අපි එදා අපිට ඕනි දේවල් අපිම හදාගත්තා අද අපිට කඩවල් වලින් ඕනි කරන දේවල් ගන්න පුළුවන් වෙලා තියෙනවා එහෙම කඩවල් වලින් බඩු ගන්න පුළුවන් වෙලා තියෙන්නේ මොකක් නිසාද වක්‍ර නිෂ්පාදනය නිසා 33ට 4 වක්‍ර නිෂ්පාදනය නිසා ඒ කියන්නේ මිනිස්සු විකුණන්නත් එක්ක හදන එකනේ වක්‍ර නිෂ්පාදනය කියන්නේ. ඉතින් විකුණන්නත් එක්ක හදන හින්දා තමයි අපිට කඩෙන් බඩු ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. කවුරුවත් හදලා විකුණන්න නැත්නම් අපි මොකාගෙන් ගන්නද? කවුරු හරි එකෙක් විකුණන්නත් එක්ක හැදුවොත් තමයි අපිට මේ දේවල් සල්ලි දීලා ගන්න පුළුවන්කම තියෙන්නේ. දැන් වක්‍ර නිෂ්පාදනය නිසා තමයි අපිට කඩෙන් භාණ්ඩ ගන්න පුළුවන් වුනේ. 34 දැම්ම බෑ 35 කර හැකි. 35ට කීයද බලන්න උත්තරේ? සංකල්පය හරියට තේරුම් ගත්තා නම් මේ වගේ වට උත්තර ගන්න පුළුවන් 35 වෙනි එකට කියන්න බලන්න 5 නෑ 5 නෙමෙයි වක්‍ර නිෂ්පාදනය කියන්නේ මොකක්ද කියලා හිතන්නකො මුලින්ම උඩත් කිව්වේ ඍජු නිෂ්පාදනය කියන්නේ තමන්ගේ පරිභෝජනයට හදන එක වක්‍ර නිෂ්පාදනය කියන්නේ වෙළඳපොළ සඳහා නිපදවනවා කියන එක. එහෙම නැත්නම් විකුණන්නත් එක්ක හදනවා කියන එක. එහෙම අවස්ථාවක් මොකේද තියෙන්නේ? පස්වෙනි එක ගන්න බෑනේ. යා සිය වින්දනය සඳහානේ නවකතා රචනා කරනවා කියන්නේ. 4 තමන්ගේ වින්දනය සඳහා. කීයද? 4 අන්න 4 හරි. මොකද මෙයා කේක් හදනවා නෑ කේක් නේ මොනවාද මල් වලින් මොනවාද හදනවලු ඇනවුම් බාර අරගෙන ඒවා ඉටු කරනවලු ඇනවුම් අරගෙන හදනවා කියන්නේ ඕඩර් අරන් කරලා දෙනවා කියන එකනේ ඒ ඕඩර් අරන් කරලා දෙනවා කියන්නේ විකුණනවා කියන එකනේ අන්න එහෙම හිතන්න වෙනවනේ 35 36 අද උගන්වපු ගැලීම් සටහන අද මුලින්ම උගන්වපු ගැලීම් සටහන පොඩ්ඩක් ඔළුවට අරගෙන 36 වෙනි එක කියවන්න එතකොට උත්තරේ මතක් වෙනවා 36 36 කීයද 4 ඔව් 4 ඇයි හතර කියලා කියන්නේ ඇයි උත්තරේ මෙහෙම හිතන්නකෝ අපි ඉගෙන ගත්ත වාණිජ්‍යය හැදෙන්නේ මොකෙන්ද වෙළඳාම හා උපකාරක සේවා දෙක එකතු වෙලානේ වාණිජ්‍යය හැදෙන්නේ හරි වෙළඳාම හා උපකාරක සේවා දෙක එකතු වෙලා තමයි වාණිජ්‍යය හැදෙන්නේ නිර්මාල් සිංගප්පූරුවේ ගිහිල්ලා පරිගණක සල්ලි දීලා අරන් එනවා. ඒ කියන්නේ තොග වශයෙන් ගෙනල්ලා මෙහි තියෙන කඩවල වලට දානවා. ඔයගොල්ලන්ගේ මොකක් හරි ෆෝන් එකක මොකක් හරි කේස් එකක් තියෙනවා පුතේ මං කියන එක මට ආයෙ ඇහෙනවා. හරි එයා කම්පියුටර් ගෙනහල්ලා මේ කඩවල වලට දාන එකනේ කරනවා කියන්නේ එයා මේ සල්ලි එකතු කරන වැඩ අනම්මනම් ඒ ටික කරන්නේ තමන්ගේ බැංකුව හරහා කියලා කියනවා. ඒ කියන්නේ මෙතන වෙළඳාම කියන දේ තියෙනවා. වෙන තැනකින් සල්ලි දීලා ගෙනහල්ලා ආයි මෙහෙ ඇවිල්ලා විකුණනවා නම් එතන වෙළඳාම තියෙනවනේ. එයා
බැංකුවත් එක්ක ගනුදෙනු කරනවා කියන එකෙන් ඒගොල්ලන්ට ගියා ගන්න උවමනා වෙලා තියෙන්නේ එතන උපකාරක සේවා තියෙනවා කියන්නේ. එතන උපකාරක සේවා තියෙනවා කියලා තමයි එකෙන් කියවෙන්නේ. එතකොට වෙළඳාමයි උපකාරක සේවායි දෙකම තියෙනවා නම් එතන තියෙන්නේ මොකද්ද? වාණිජ්‍ය. වාණිජ්‍ය. පහත් දැක්වෙන්නේ භාණ්ඩ හා සේවාවල ගති ලක්ෂණ කිහිපයකි. ඉහත ප්‍රකාශ තුලින් සේවාවලට පමණක් අදාළ ගති ලක්ෂණ දැක්වෙන්නේ. සේවාවලට පමණක් අදාළ ගති ලක්ෂණ. දෙක දෙක අයන්නයි ආයන්නයි ඊයන්නයි හරි. දෙක තමයි. ඔයා කරන්න 38 38යි 39යි දෙකම දැන්ට කරලා තියෙන දේවල් වලින් කර හැකි 38යි 39යි 38යි 39යි කරන්න. තිස් අටයි 39යි හරිද 38 ඊයද දෙක දෙක තමයි දෙක 38ට දෙක ගත්ත හැකි ඍජු නිෂ්පාදනයේ වැඩේ පටන් ගන්න 39ට කීයද 39 පහ 39ට පහ ගන්න බෑ හතර ගන්නත් බෑ එක අය ඕඩි මේ උගන්නපු හතරම තියෙනවනේ එක එකේ ස්වයං නිෂ්පාදනය හොරකම් කිරීම උවමාරුව ඉඟමන් ඉල්ලීම එක ඔයා පුතේ මෙන්න මේ ටික මාක් කරගන්න පස්සේ කරන්න මෙන්න මේ ටික මාක් කරගන්න මේව ඉවර කරලා තියන්න එතකොට මම ඊළඟ දවසේ උත්තර කියනවා විතරයි මේ මට ඔන්න මාක් කරගන්න 42 43 47 49 52 53 54 57 61 65 66 68 70 73 74 75 77 82 83 84 එතෙන්ට එනකම් මාක් කරගත්තනේ ඒ ටික ගෙදරදී ඉවර කරන්න ඕනේ ඊට අමතරව 25 වෙනි පිටුව පෙරලන්න 25 වෙනි පිටුව 25 වෙනි පිටුව පෙරලන්න
25 වෙනි පිටුවේ 3 වෙනි එක. 3 වෙනි එක ගෙදරදී ලියන්න. 4 වෙනි එක. අන්න ඒක දැන් චුට්ටක් බලමු. 4 වෙනි එකේ මොකක්ද අහලා තියෙන්නේ? විද්‍යුත් ව්‍යාපාර කෙතරම් ජනප්‍රිය වුවද විද්‍යුත් ව්‍යාපාර කෙරෙහි යම් යම් අභියෝගද එල්ල වී ඇත. ඔබ සිතන ආකාරයට එහි ඇති අභියෝග මොනවාද? දැන් අද කාලේ අන්තර්ජාලය හරහානේ ව්‍යාපාර කටයුතු ගොඩක් වෙන්නේ. ඒ වගේම මේකට යම් අභියෝග විද්‍යුත් ව්‍යාපාරවල තියෙන අභියෝග කීපයකුත් තියෙනවා. ඒ මොනවාද කියලා අහනවා. විද්‍යුත් ව්‍යාපාරවල දකින්න පුළුවන් අභියෝග මොනවාද කියලා අහනවා. එකක් තමයි ලියන්න යටිතල පහසුකම් ප්‍රමාණව අන්තර්ජාල යටිතල පහසුකම් ප්‍රමාණවත් නොවීම. අපිට වුණත් මේ සිග්නල් එහෙම නැති කේස් නේ තියෙන්නේ ළමයින්ට ගොඩක්. අන්තර්ජාල යටිතල පහසුකම් ප්‍රමාණවත් නොවීම. 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 ඊළඟට සතුටුදායක ගෙවීම් ක්‍රම නොමැති වීම. සල්ලි ගෙවනේ වනේ අමාරු වැඩේ දැන් ඔය ඔන්ලයින් කතන්දරවල ක්‍රෙඩිට් කාඩ් ඕනි අනිවාර්යෙන් අන්න ඒකනේ වැඩේ. සතුටුදායක ගෙවීම් ක්‍රම නොමැති වීම. සතුටුදායක ගෙවීම් ක්‍රම නොමැති වීම. සතුටුදායක ගෙවීම් ක්‍රම නොමැති වීම. තව එකක් ඕනනම් මෘදුකාංග වේගයෙන් වෙනස් වීම. සැරින් සැරේ අප්ඩේට් කරන්න බෑ. බලන්න ෆෝන් එකේ වුණත් අප්ඩේට් කරන්න එක ගා එනවා. ඒක සැරින් සැරේ එපා වෙනවා. මෘදුකාංග වේගයෙන් වෙනස් වීම. මෘදුකාංග වේගයෙන් වෙනස් වීම. හරිද? ඊළඟට ඕගොල්ලෝ මෙන්න මේ ටික මාක් කරගන්න ගෙදරදී ලියන්න. 6 වෙනි එක 7 වෙනි එක 9 වෙනි එක 6යි 7යි 9යි ඔය ටික දැම්මම ඔහොම වාඩි වෙලා ඔය ටික ලියන්න. දැන් ක්ලාස් එක අපි ඉවර කරනවා. ඔයා ඔහොම වාඩි වෙලා ඔය මම කියපු ප්‍රශ්න ටික ලියලා ඉවර වෙලාම වැඩේ ඉවරයක් කරන්න. එතකොට තමයි මම මතකෙ හිටින්නේ. හරි? හරි පුතේ එහෙනම් අපි ඊළඟ දවසේ සම්බන්ධ වෙමු. අර මම කියපු යෝජනාව ගැන පොඩ්ඩක් හිතන්න. පාඩම් 3-4ක් ඉස්සරහෙන් ගියහැකි හෙට තියෙන පන්තියට සම්බන්ධ වෙලා මුල ටික විතරක් මේකෙන් කවර් කරගෙන වැඩේ කරගෙන යනවනම්. එතකොට දිගටම මේ පන්තියේ ඉන්න ඕනේ අර පන්තියත් එක්ක දිගටම ගියහැකි මුල් පාඩම් දෙක කවර් වෙනකන් විතරක් මේක හිටියහන් හරි. එහෙම කැමති ළමයි ඉන්නවනම් කියන්න. හරි. එහෙනම් හැමෝටම ආයිබෝවන්. ජය වේවා. ආයිබෝවන් සර්. ආයිබෝන් සර්.